Mr. Dhammika Pereira, and of particular interest to me personally is that his daughter plays the cello. Right, here's Mr. Dhammika Pereira. Good afternoon. මට ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා පැයක් විතර කාල සීමාවක් දීලා කියලා කිව්වා එන හැමෝටම ගෙදර යන්න මොන හරි දෙන්න කියලා. එතකොට මම හිතුවා ෆිසිකලි දෙන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා බැලුවාම මම පොඩි පේපර් එකකුයි පැන්සලකුයි දුන්නා. හැබැයි දැන් ෆිසිකලි තියෙන එක අරන් වැඩන් ගිහිල්ලා වැඩක් නැහැ. මෙන්ටලි මොනවාද අරන් යන්න පුළුවන් කියන එක තමයි තියෙන එකම දේ. එහෙමනම් මෙන්ටලි ගෙදර අරන් යන්න පුළුවන් මොනවාද කියලා බැලුවොත් අපිට ಜಾති තුනක් තමයි තියෙන්නේ ගෙදර අරන් යන්න. එකක් තමන්ගේ ෆැමිලි එක සතුටෙන් තියන්නේ කොහොමද? දෙක තමන්ගේ ආයතනය සතුටෙන් තියන්නේ කොහොමද? තුන සතුටෙන් ඉන්න රටක් හදන්නේ කොහොමද? එතකොට මට අද දීලා තියෙන්නේ ෆැමිලි එක සතුටෙන් තියන්නේ කොහොමද? ආයතනයේ සතුටෙන් තියන්නේ කොහොමද කියන එක විතරයි. හැබැයි සතුටෙන් තියෙන රටක් හදන්න ඕන නම් ඒක ක්වෙස්චන් එකෙන් අහන්න පුළුවන්. එතකොට අපි සතුටෙන් ඉන්න ෆැමිලි එක ගැන මම ඉස්සෙල්ලා කතා කරන්නේ ඉස්සෙල්ලා මම ගැන කතා කරොත් මම පටන් ගත්තොත් මම ඉපදුනේ කටුකුරුන්දේ නර්සින් හෝම් එකේ කළුතර ප්‍රයිවට් හොස්පිටල් එකක්. බිල රුපියල් 952යි. ඒ දවස්වල ඩොලර් එක 5.93යි. 1967. එතකොට එතන ඉඳලා මම කියන්නම් මගේ ජීවිතේ සමහරක් දේවල් ගොඩක් කෙටියෙන්. මගේ පහේ ශිෂ්‍යත්වයේ මම පළවෙනි එක ෆේල් වුණා. ෆේල් වුණාම හැමෝටම පුදුම හිතුණා මේක කොහොමද උනේ කියලා. හැබැයි බලන් ගියාම පේපර්ස් දෙකෙන් එක පේපර් එක විතරයි ලකුණු අරන් තිබුණේ. හැබැයි ඒකේ ලකුණු කරෙක්ට් කරලා එනකොට දෙවනි එකට සුමානයයි. ඉතින් ඒකින්ද මම හිතන්නේ මාව එතෙන්දිම පොඩ්ඩක් ඩිස්කරේජ් කරා ඒ පැත්තට. ඊට පස්සේ මම ඒකම අවුරුදු 11 දී එක සල්ලි හැදුවේ කොහොමද කියලා හෙව්වොත් අවුරුදු 11 දී මම ගෙදර තිරිච්ච වට්ටක්ක පැලයකට පෝර ටිකක් දාලා මගේ නම ගහලා මේක මගේ කියලා අයිඩෙන්ටිෆයි කළා ඒක මම කරගෙන ඒක ගෙඩියාවට පස්සේ මම විකුණන්න හදන දවසේ අම්මා කිව්වා නෑ නෑ ඔයා එළවලු විකුණන්න බෑ. ඉතින් ඒක අපේ ෆැමිලි එකටත් හරි නෑ මේක එහෙම විකුණන්න දෙන්න බෑ කියලා. අපේ තාත්තා කිව්වා නෑ. ඊට පස්සේ අම්මා so many reasons දුන්නා මේක විකුණන්න එපා කියලා. තාත්තා කිව්වා නෑ ඔයාට වට්ටක්ක කන්න ඕන නම් තාත්තා පුතාට විකුණන්න පුළුවන්. තාත්තා සල්ලි දීලා ගෙනවා. එතකොට මට තේරුණා මම එතකොට තමයි කල්පනා කරේ ඇයි මේ මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ මට අවුරුදු 11 දීම වට්ටක්ක එක වවලා මට තාම මතකයි තාත්තල් 16ක් තිබුණා රුපියල් 8ක් හම්බුණා. ඒ දවස්වල ප්ලැටිනම් පෙට්ටියක ගාන රුපියල් 8යි. එතකොට මට එදා තමයි තේරුනේ මිනිස්සු ඒ දුප්පත් මේ වගේ සිම්පලි සල්ලි හදන්න පුළුවන් ක්‍රමයක් තියාගෙන ඇයි දුප්පත් වෙලා ඉන්නේ. මොකද අපේ පන්ති වල ළමයි ගොඩක් දුප්පත් අය ඉන්නවා. ග්‍රේඩ් 5 වල ඉඳන් ඉන්නකොට. ඉතින් ඇත්තට මට හිතා ගන්න බෑ ඇයි මේ මිනිස්සු මේ විදිහට දුප්පත් වෙන්නේ කියලා. හැබැයි එදා ඉඳලා මට එච්චර සල්ලි හදන එක ගැන එච්චරම ප්‍රශ්නයක් කරගත්තේ නෑ මම එදා ඉඳලා. ඒ කියන්නේ මට අවුරුදු 11යි වයස. ඊට පස්සේ මම මොරටුව යුනිවර්සිටි එකේ NDT ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික කරේ. මට ඒ වෙනකොට එතන කටුබැද්දේ විශාඛා කියන හෝටලේ අයිතිය තිබුණා. එතකොට මගේ වයස අවුරුදු 19යි. එතන රවුන්ඩ් අබවුට් එකේ හැරෙන තැන කටුබැද්ද හන්දියේ විශාඛා හෝටලේ මම කුලියට අරගෙන ඇරියා. එතකොට මගේ ළඟ 40ක් වැඩ කරනවා. ඉතින් ඒ යුනිවර්සිටි මම යනකොට මගේ එතන ඉස්සරහ හන්දියේ තියෙන ඒ විශාඛා හෝටලේ 40ක්
වැඩට හිටියා. මම හිතන්නේ මට කවුරුත් රැග්ගි එහෙම දීපු එක්කෙනෙක්වත් නෑ මම හිතන්නේ. කවුරුත් මට කිව්වේ නෑ එහෙම එකක්වත්. මට රැග් එකක් ගැන කතා කරන්නවත් ආවේ නෑ. මොකද හැමෝම මාව දන්නවා. ඊට පස්සේ කිව්වොත් 1996 මම හිතන්නේ ගොඩක් අය ඉන්ට්‍රස්ට් ඇති ෂෙයා මාකට් එක ගැන දැනගන්න කොහොමද ඉගෙන ගත්තේ කොහොමද කියලා මට අතට මම ලයිෆ් එකේ මගේ ගැන කියලා මම ඊට පස්සේ එන්නම් ප්‍රසන්ටේෂන් එකට 1996 එක දවසක් බාට්ලිට් එකේ CEO මම අඳුරන තව අංකල් කෙනෙකු අපේ ගෙදර ඇවිල්ලා කිව්වා මට ෂෙයා මාකට් එකට සල්ලි දාන්න කියලා. ඉතින් මං කිව්වා හරි හොඳයි. ඉතින් කොහොමද ඒ දවස්වල 18% බැංක් ඉන්ට්‍රස්ට් එක. ඉතින් මං කිව්වා 18% හම්බෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ සල්ලි දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් අය හම්බ කරන අර මේවා කියලා කිව්වා. ඉතින් මං කිව්වා හරි එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හෙට උදේම වැඩේ පටන් ගමු. කියලා කිව්වහම මං කිව්වා මිලියන් එකක් නෝ අපි මෙතනට ආවේ at least 100 million වත් බලාගෙන කිව්වා. ඉතින් මං කිව්වා 100 million වලට 18% හැදුවත් එකයි මිලියන් එකකට 18% හැදුවත් එකයි දෙක is my pilot project. මොකද මට කිසිම understanding එකක් නැහැ share market එක ගැන. ඉතින් එහෙනම් කොහොමද මම ඒතර ඕගොල්ලන්ව trust කරලා 100 million දෙනවද? නැත්නම් මම මේක pilot project එකක් කරලා මං දෙන්නම් මට අවුරුද්දකින් විතර ඉගෙන ගත්තට පස්සේ මට 100 million එක problem එකක් නැහැ කියලා. ඒකම කිව්ව නෑ මගේ ලෙවල් එකට මට 100 මිලියන් එකක් එෆෝඩ් කරන්න බෑ. මම මගේ ඉන්න පොඩි බෝයි කෙනෙක්ව දෙන්නම් කියලා මිස්ටර් පෙරත් එක ඩීල් කරන්න. ඉතින් මං කිව්වා ඒත් කමක් නෑ. ඉතින් මට කවුරු වුණත් එකයි. මොකද මටත් ඕනේ දැන් මේක ඉගෙන ගන්න කියලා. ඒ ගමන බාට්ලිට් එකේ අදත් ඉන්නවා සුජීව උදේ මට කතා කරලා කිව්වා මිස්ටර් පෙරර මට CEO කතා කරලා කිව්වා මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් 1 මිලියන් විතර අපි දාලා කරමු කියලා. ඕ මං කිව්වා වා පොඩිනේ. ඉතින් ඒකින්ද මට 1 බිලියන් එකක් දෙන්න බෑ. මම මට 300,000 එකක් දෙන්නම් කියලා. මොකද පොඩි කෙනෙක් එක 1 මිලියන් දාන්නත් බයනේ. ඉතින් අපි ඒ 1 මිලියන් එක 300,000 වලට ඇවිල්ලා 300,000 1996 හැමදාම උදේ මොන හරි ෂෙයාර්ස් 100ක් 200ක් ගන්නවා. මම ওই කම්පැනි තියෙන 220 මේ දවස්වල තිබ්ච ෂෙයාර්ස් අරන් තිනවා. හැබැයි අරන් තියෙන ෂෙයාර්ස් 100යි. 100ක් ගන්නවා, හවසට විකුණන්න බලනවා, උදේට විකුණන්න හදනවා, ඊට පස්සෙන්දට විකුණන්න හදනවා. කොහොම හරි කරලා මට තාම මතකයි ලක්ෂ 3ට 100%ක ගානේ මාසෙට 4500ක් හම්බ කරන්න ඕනේ. සුජීව හැදුවේ රුපියල් 2000යි. දැන් 2500ක් පාඩුයි. ඒකන් මම සුජීවට කතා කරලා කිව්වා සුජීව දැන් වාගේ සීවොත් කිව්ව ඔක්කොම කිව්වා 18ක් හදන්න පුළුවන් කියලා මොනක්වත් බෑනේ මේ 2000 නේ හැදුවේ කියලා. නෑ අපි මේ මාසේ 4500ක් හදමු කිව්වා. මං කිව්වා නෑ. එහෙනම් අර දැන් ඉතුරු වෙච්ච ටික තන තව 2500ක්. මට 4500ක් හදලා හරියන්නේ නෑ. අපි 7000ක් හදන්න ඕනේ කියලා. දැන් ඉතින් 7000ක් හදන්න දෙන්නත් එක්ක වැඩ කර හිටියා. එතකොට මේ විදිහට ඇත්තටම මම අවුරුදු 4ක් 7-5ක්වත් වැඩි නොකර ඔය සුජීවත් එක්ක ලක්ෂ 3කින් මුළු ෂෙයා මාකට් එකේ තියෙන හැම එකක්ම අරන් තියෙනවා. ඉතින් එතකොට මම ඒකයි කියන්නේ. ඒ කියන්නේ කොච්චරවත් අය සමහරක් අය කියන අපිට ෂෙයා මාකට් එකේ ඉගෙන ගන්න විදිහක් නෑ, දන්නේ නෑ. ඒ මොනක්වත් වැඩක් නෑ. මම දාලා තියෙන ලක්ෂ 3යි. ඉතින් එතකොට ඕනම එක්කෙනෙකුට මොන හරි දෙයක් කරන්න ඕන නම් ඒකේට කරන්න පුළුවන් විදි තියෙනවා. මොකද තමන් ඒ වෙලාවේ සල්ලි දැම්මාද පස්සේ දැම්මාද කියන එක නෙමෙයි. තමන්ගේ නොලෙජ් එක තමයි ෆයිනලි මේ ඔක්කොටම වඩා වටින්නේ. සල්ලි නෙවෙයි. මම දකින දේ තමයි සල්ලි වලට වඩා නොලෙජ් එක තමයි වටින්නේ කියලා. ඉතින් එතකොට හැබැයි ඊට පස්සේ මගේ කොච්චර නොලෙජ් එක තියෙනවද කියලා ඊට පස්සේ මට බැංකු අරවා මේවා ඔක්කොම ඇවිල්ලා මට තාම මතකයි NDB බැංකුව උදේ මම වෝඩ් ප්ලේස් එකෙන් ගෙදර ඔෆිස් යනකොට කෝල් එක දුන්නා. විනාඩි 20යි මම අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර ටික දුන්නා. රුපියල් 26 ගානේ මම 10%ක් ගත්තා. මට එතකොට මිලියන 450ක් 500ක් කියන එක එච්චර හිම ප්‍රශ්නයක් නෑ ටෙලිෆෝන් කෝල් එකේ. හැබැයි මට 1996ත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම සල්ලි දාලා නෑ මේ විදිහට. මොකද මම දන්නේ නැති බිස්නස් කිසිම එකක සල්ලි දාන්නේ නෑ මම. මොකද මට නොලෙජ් එකක් නෑ. මට නොලෙජ් එක තිබුණාම ඕන තරම් සල්ලි දාන්න පුළුවන්.
මම හිතනවා දැන් ඔය මම කැපිටල් ගේන්ස් ඒ වෙලාවේ හදපු වෙලාවේදී බැලුවා මේ මිලියන 450ට මම හිතන්නේ over බිලියන් රුපීස් ප්‍රොෆිට් එකක් ආවා. ඉතින් ඒ වගේ ලයිෆ් එකේ පොඩි පොඩි දේවල් තමන් ඉගෙන ගත්තේ නැත්නම් තමන්ට මං හිතන්නේ ඒතර මට 1996 වෙනකන් ෂෙයා මාකට් එක ගැන එච්චර නොලෙජ් එකක් නැහැ. තාම අවුරුදු 20යි. 96 ඉඳලා 2016 වෙනකන් මේ 20 විතරයි තියෙන්නේ. හැබැයි PhD එකක් කරනවා වගේ අවුරුදු 4ක් සම්පූර්ණ ෂෙයා මාකට් එක ගැන ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද මං ගොඩක් හරි දකින්නවා අදත් ෂෙයා මාකට් එකේ අය ෂෙයාර් එක වැඩි වෙනකොට පස්සෙන් ගිහිල්ලා ගන්නවා මිසක් මේකේ net asset එක value එක කොච්චරක් තියෙනවද? අවුරුද්දට මේකේ dividend කොච්චරක් දෙනවද? නැත්නම් dividend එක කොච්චරක් accumulate වෙලා මේකේ net asset value එක වැඩි වෙනවද? ඒ මොනක්වත් බලන්නේ බලන්නේ මේක මූවීද ගත්තා. සමහරක් ඒවා net asset එක වගේ 3 times trade වෙනවා. හැබැයි ඒක 50% විතර down වුණත් net asset එකට වඩා වැඩියෙන් තියෙන්නේ. හැබැයි ගිහිල්ලා ගන්නවා. අරගෙන තියෙන මම හිතන්නේ සමහරක් අය තියෙන සල්ලි ගොඩක් දුරට නැති කර ගන්නවා. ඒ මොකද ෂෙයා එකක value එකක්, dividend එකක් නැත්තම් dividend එකක් දෙන්නේ නැත්තම් per share earn කරන ප්‍රමාණය accumulate වෙලා net asset එක වැඩි වෙන එකක් කවුරුත් බලන්නේ නැති හින්දා. ඉතින් මම හිතන්නේ හැමෝටම හොඳයි තමන් personally කාගේවත් මත depend වෙන්නේ නැතුව share market එක වගේ එකක් තමන්ට ඕන නම් ඒ ටික තමන් බලා ගන්න. හැබැයි අපි කිව්වොත් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් මට හම්බ කරලා දෙයි කියලා. එහෙනම් ඒ ස්ටොක් බ්‍රෝකර් කෙනා එතන වැඩ කරන්න ඕනේ නැහැ. එයාටම හම්බ කරලා එයාටම එන්න පුළුවන්. ඉතින් ඕකනේ ඇත්ත කතාව. ශාස්ත්‍ර කියන මිනිහ ශාස්ත්‍ර කියන්න ඕනේ නැහැ. මිනිහාගේ ශාස්ත්‍රයේ මිනිහම් බලාගෙන මිනිහටම හොඳ තැනකට එන්න පුළුවන්. කීයක ඉන්න දෙයක් නේ නරුන්ට. Tamanට පුළුවන් නම් Taman ඉස්සර Tamanට කරගන්න එපා. ඒක කරන්නේ නැත්තම් මම හිතන්නේ ඒක බිලිව් කරන්න ඕන දේවල් කියලා. එතකොට ඉස්සෙල්ලාම මට ඊළඟට පුළුවන් මම හිතන්නේ මම ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා මම ෆැමිලි එක ගැන කතා කරන්නේ. Knowledge driven, since knowledge is power, I always try to learn something new every day. එතකොට බලන්න තමනුත් මේ වගේද කියලා. හැබැයි ඒ සබ්ජෙක්ට් එක තමන්ගේ සබ්ජෙක්ට් එක වෙන්න ඕනේ නැහැ. මම ඇත්තටම මෙතනට ආවම මට හරි සතුටක් දැනුණා. මොකද chartered accountants කිව්වහම මම හිතන්නේ අපේ group එක ඇතුලේ මම එළියේ මම හිතන්නේ honestම professionals කට්ටිය තමයි chartered accountants ලා. මොකද මට අද වෙනකන් honest නැති chartered accountant කෙනෙක් හම්බෙලා නැහැ මගේ life එකේ. ඉතින් මම ඒකින්ද සතුටෙන් කියන්න ඕනේ ඒකත්. මොකද හැම professionals ලාම ඉන්නවා. හැබැයි සමහරක් වෙලාවට percentage wise ගත්තාම honesty එකේ ගොඩක් නෙවෙයි. සමහරකට 2% තිබුණත් මොන හරි කියන්න වෙනවනේ. 98 හොඳයි. හැබැයි 2% හොඳ නැත්නම් කියන්න වෙනවා. Harvard University ගියත් Harvard University ගිහිල්ලා ජේල් වල ඉන්න අය ගාන හැවුවොත් එහෙම අර ඉන්න ගානට වඩා වැඩි. මොකද ඒවා කවුරුත් එළියට දාන්නේ නැහැ. ඉතින් එතකොට ඇයි මම මේ හැමතිස්සෙම knowledge driven knowledge කියලා කියන්නේ මේක තමයි real power එක, මේක තමයි real money, මේක තමයි real growth, මේක තමයි real drive. ඕන එක්කෙනෙකුට බය නැතුව තමන්ට knowledge එක තියෙනවා නම් කරන්න කියලා. මම දන්නේ නැත්තම් කියන්නේ කරන්න පුළුවන්ද බලන්න කියලා. මගේ වෙනස ඒකයි. මම දැනගත්තා නම් කරන්න. දන්නේ නැත්තම් බාගෙට දන්නව නම් කරන්න පුළුවන්ද බලන්න. මොකද මම මේ behavior කරන්නේ මම කරන්න කියලා කිව්වොත් මම දන්නවා 100% එක කරන්න පුළුවන් කියලා. හැබැයි කරන්න පුළුවන්ද බලන්න කියලා කියන්නේ මගේ knowledge එක අඩු හින්දා. එතකොට Tamanට දැන් accountant කෙනෙක් හැටියට මම හිතන්නේ මේකම බලාගෙන ඉන්න ඕනේ කියලා. all round තමන්ගේ කම්පැනි ඇතුලේ අපි හිතනවා මැනේජින් ඩිරෙක්ටර් තමයි ලොකු, මැනේජින් ඩිරෙක්ටර්ට වඩා වල්ලෙහන් අපි ඉන්නේ කියලා. එහෙම එකක් නැහැ. මොකද අපේ කම්පැනි ඇතුලේ ඉන්නවා සමහරක් chartered accountantsලා මැනේජ්මන්ට් එකට කියන්න බැරි දේවල් ප්‍රසන්ටේෂන් එකේ දාලා පෙන්නනවා අහුවෙන්න. ඒ කියන්නේ මැනේජ්මන්ට් එක කරන වැරදි. මට ඕනනම් ඒකත් විස්තර කරලා කියන්න පුළුවන්. ඒක chartered accountant කෙනෙක් $40 million bond purchase කරලා තිබුණා. foreign assets කියලා තිබුණේ under foreign assets. ඒගොල්ලෝ average දාලා තිබුණා
2.3 රිටර්න් එකක් එනවා කියලා. කොහොමද average 2.3 දාලා තියෙන්නේ 20 million dollars that bond is 100% good one is 4.6% interest rate. The balance is zero. That is a junk bond. Then මම එවලම presentation එකේදී identify කරා මේ 20 million මොකද එයා මේකේ breakdown එක දීලා තිබුණා. annual report එකේ තිබුණේ is only under foreign assets one line say foreign asset 2.3% return. මේක breakdown එක දුන්න ගමන් එකපාරටම වුණා 0% කියලා ගමන් මම එකපාරටම ඇයි මේ 0%. No we have a bonus. But I said, then what is the bonus? Then they have to explain. Then they give us so much of document. Finally, it's a junk bond. But finally, its early stage is not mature. Because of that, we got our money. Otherwise, it's $20 million loss. I think by chartered accountant, මං හෙව්වා ඇයි මේක මේ විදිහට පෙන්නුවේ? නෑ සර් මට මේක කියාගන්න තැනක් නැතුව හිටියේ මං ඒකයි ප්‍රසන්ටේෂන් එකේ බ්‍රේක් ඩවුන් එක දැම්මේ කියලා. ඉතින් ඒ වගේ හැමෝටම තමන්ගේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි. මොකද නොලෙජ් එක තියෙනවා නම් ඕන ඩිසිෂන් එකක් තමන්ට බය නැතුව කිලින් කරලා ගන්න පුළුවන්. කවුරු අස්සන්න කරත් තමන්ට බය නැතුව අස්සම් කරන්න පුළුවන්. ඒක තමන්ට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මේක හරි කියලා. ඉතින් එහෙම නැති අය තමයි ගොඩක් දුරට පහු ෆයිල් එකක් පිටිපස්සට දානවා, කරකවනවා, ඩිලේ කරනවා. ඇයි අසම් කරන්න බයයි. තමන්ට නොලෙජ් එකක් නැහැ. අහන්න මගේ ළඟට එන ෆයිල් එකක් කොහොමද කියලා. එක්ක අසම් කරනවා, එක්ක අසම් කරන්න බෑ විනාඩි 5යි. ಜಾති දෙකයි. එක්ක හොඳයි, එක්ක නරකයි. හැබැයි ඩිලේ කිරීමෙන් අර නරකයි කියන එක සෝල්ව් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම හිතන්නේ හැමෝටම මොකද ඉන්ටර්නෙට් එකට ගියත් කොහේ ගියත් අපිට ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. ඒක නොලෙජ් එකකට කන්වර්ට් කරන එක තමයි තියෙන දක්ෂකම. නැත්තම් සමහරක් අය ඉන්නවා ගොඩක් දුරට ඔක්කොම ටික දන්නවා. බට් ඒක නොලෙජ් එකක්ද කියන එක ප්‍රශ්නයක්. ඒක ඉන්ෆර්මේෂන් එකක් විතරයි. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒක නොලෙජ් එකක් බවට පත් කරගන්න එක තමයි. මොකද මේ නොලෙජ් එක තියෙනවා නම් කෙලීම අර විස්ඩම් කියන ලෙවල් එකට ඇවිල්ලා කිසිම බයක් නැතුව කොන්ෆිඩන්ස් අසං කරනවා. ඒක is not a gut feeling. It's a knowledge based wisdom. Other one is a second point. But මම අතර වරි ආසයි මම අර පේපර් එක දුන්නේ. දැන් තමන් එහෙම කරනවා නම් මේකට හරි කියලා දාන්න. පැන්සලක් තියෙනවා, කොලෙත් තියෙනවා. තමන් ඒ වගේ කරනවා නම් හරි කියලා දාන්න නැත්නම් වැරදි කියලා ලකුණු දාගන්න. ඉතින් එතකොට ඇත්තටම තමන්ව ඉවලුවේට් කරගන්න පුළුවන් මම කොහොමද කරන්නේ. එතකොට තමන් ඉන්න විදිය හැපි නම් ඔය මොනක්වත් කියලා මං කිව්වා කියලා වෙනස් කරන්න එපා. අන්හැපි නම් අර වැරදි කියන තියෙන දාලා තියෙන ටික අරගෙන අපි අන්තිමට හිතමු මේකේ පොඩි චේන්ජ් එකක් කරගත්තොත් මගේ ලයිෆ් ස්ටයිල් එකේ මාත් පොඩ්ඩක් හැපි එකේ ඉන්න පුළුවන් කියලා අපි එහෙම පොඩ්ඩක් කරමු. දැන් හැපි ඉන්න අය වැරදි 10 තිබුණත් මුකුත් කරන්න එපා. මොකද මං ආස නැහැ හැපි ඉන්න එක ඩිස්ටර්බ් කරන්න. Communicate effectively. Whenever I explain complex issues, I simplify the problem so that even a 6 years old can easily understand. සමහරක් අය මම දැකලා තියෙනවා මොන හරි ප්‍රශ්නයක් explain කරන්න හදනකොට මේක වැල් වටාරම් කියන මට හොඳටම example එක මම ආණ්ඩුවේ වැඩ කරනකොට සමහරක් අය මට ලියුම් එවන පිටු ගානක් මම මොන හරි ප්‍රශ්නයක් පිටු 3ක් දැක්ක ගමන්ම ඩස්බින් එකට දානවා. ඒක තමයි මගේ එකම කියන්නේ මම දන්නවා මේ මිනිස්සයා මේක දන්නේ නැහැ කියලා. මොකද පිටු 3කින් කියන්න දේවල් නැහැ. Tamanට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පේලි දෙකකින් කියන්න බැරි නම් මම හිතන්නේ එයා ප්‍රශ්නේ දන්නේ නැහැ. මම ගොඩක් හරියට වෙලා තියෙන්නේ රජයේ වැඩ කරගන්න ගියාම ස්පෙෂලි මේ පිටු ගණන් ලියුම් ලියලා ඔක්කොම කරාම උත්තර දෙන්නේ නැහැ මිනිස්සු. මේ මිනිස්සු උත්තර දෙන්න බයයි. පිටු 3ක් ඇතුලේ මොනවා තියෙනවද කියලා කවුද දන්නේ? ඉතින් ඒකින්ද මේකේ එකම දේ තමයි තමන් හාෆ් ෂීට් එකකින් කාලකට වඩා මොන හරි ලියුමක් ලියනවා නම් පොඩක් ආයි අරන් බලන්න මම මේ මොකටද මෙච්චර ලියන්නේ කියලා. මොකද එකක් තමන්ගේ ටයිම් එක ඉවර කරගන්නවා. ඉතින් මම දැකලා තියෙන මම නම් සාමාන්‍යයෙන් මැක්සිමම් පේලි 2යි නැත්නම් 3යි. උතනින් එහාට මම ලියලම නැහැ.
ඒක දැන් සමහරකට මට ලකුණු අඩු වෙන්නත් ඇත්ත ඉස්සරහත්. ඒකින්ද දැනුත් එහෙමයි. මොකද ඒකින්ද මට එක දෙයක් කියන්න පුළුවන්. මොකද කමියුනිකේට් කරගන්න බැරි නම් ඒක මං හිතන්නේ ඒක තමයි ඊළඟ තියෙන බාධාව Tamanට ඉදිරියට යන්න. හැම එකක්ම වයිෆ් එක්ක වුණත් කතා කරනකොට ඒක හරියට කියලා සෝට් අවුට් කරගන්න නැතුව වල් වාට අරන් කියලා දවස් 5ක් විතර යනකොට වයිෆ් හරි හස්බන්ඩ් හරි අර පැත්තෙන් බලනවා මොකද්ද මේ මිනිස්සු කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඇයි වටේ කියනවා. මම දැකලා තියෙන ඒ වගේ අය. සාමාන්‍යයෙන් මම ඒ වගේ කියන්න ආපු ගමන් මගේ මීටින් එක විනාඩි 3ක් 5ක් අතරතුර මම නවත්ත ගන්න කොහොම හරි කළා. බිසි කියලා හරි එළියට යනවා. මොකද මට ඒක ආසම නැහැ අහන්නේ මේ විදිහට. මොකද මම දන්නවා ඒක අහන්න ගියොත් මගේ ඔළුවත් නරක වෙනවා. ඉතුරු පැය 4-5 වැඩ කරගන්න බැරි වෙනවා කියලා. එතකොට ඒ වගේ කමියුනිකේට් කරන්න කැපැසිටි එක හදන්න පුළුවන් නම් ඒ වගේ නම් Taman ලියුම් ලියන්නේ Taman කමියුනිකේට් කරන්නේ ඕක ඉස්සරහින් හරියට දාන්න. හැබැයි නැත්තම් වැරදි කරන්නේ. Problem solving. I look at the bigger problem and see how it can be broken into the smaller parts for which solution already exist. මට කිසිම ප්‍රොබ්ලම් එකක් ආවොත් මං හිතන්නේ ඒක ප්‍රොබ්ලම් එකක් කියලා. මං හිතන්නේම මේකේ පාර්ට්ස් වලට ගලවපු ගමන් ප්‍රශ්නයක් තියෙනවා. මම හොඳම එක්සැම්පල් එකක් ගන්නම්. කාර් එකක් ගන්න. කාර් එක කැඩුනා. ලොකු ප්‍රශ්නයක්. දැන් මොකද කරන්නේ? Taman හොඳට බලනවා මොන ස්පෙයා පාර්ට් එකද කැඩලා තියෙන්නේ කියලා. මොන පාර්ට් එකද කැඩලා තියෙන්නේ කියලා. ඒතර ඒ පාර්ට් එක බැලුවහම ඒක හොයාගත්තාම කාර් එක නෙමෙයි කැඩලා තියෙන්නේ පාර්ට් එක කැඩලා තියෙන්නේ. හැමෝම කියන්නේ කාර් එක කැඩනවා කියලා. කාර් එක කඩන්න බෑ. ඒ ස්පෙයා පාර්ට් එක කැඩලා තියෙනවා. ඉතින් ඒක හෙව්වහම සමහරක් වෙලාවට ඒක is not කාර් එක කැඩිලා තමන්ගේ තියෙන 5 මිලියන් එක කාර් එක කැඩුනහම 5 මිලියන් ඉවරයි. කාර් එක කැඩලා නෙමෙයි අර ස්පෙයා පාර්ට් එක කැඩලා දැනගත්තාම දන්නවා රුපියල් 2500යි 7500යි. ඒතකොට සමහරකට ඉවස ගන්න පුළුවන් ඒවා කැඩලා කියන දුක ඉන්නෙත් නැහැ. ඇයි? ස්පෙයා පාර්ට් එක 7500යි නැත්නම් 2500යි. ඒක කම්පැනි එකෙන් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම ප්‍රශ්නෙම මම හැමෝම දැකලා තියෙනවා මගේ කාර් එක කැඩිලා. මට හිනාය නැති. ඒ කියන්නේ කාර් එක කැඩෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ අපි මේ ලොකු ප්‍රශ්නයක් ආවහම මේක ස්මෝල් ප්‍රොබ්ලම්ස් වලට කඩන්නේ කොහොමද කියලා තමන් ඔය වැඩේම කරනවා නම් දාන්න ඒ පැත්තට හරියක් නැත්නම් වැරදි කියලා දාගන්න. Keep questioning. I always ask questions. This out of my desire to learn more. Asking the relevant question always add more knowledge to my life. Never stop questioning. ඇයි මේක මම කරන්නේ? ක්වෙස්චන් එකක් අහන්න නැතුව මොනාක්වත් කරන්න නැතුව අපි ඉන්වෙස්ට්මන්ට් එකට ගියත් මොනා කරන්න ගියත් මොකද ක්වෙස්චන් එක අහන්නේ තමන් දන්නේ නැති හින්දා. දන්නවනම් නැත්තම් බාගෙට දන්න හින්දා නැත්තම් තුන් කාලට දන්න හින්දා. ඉතින් එතකොට මං හිතන්නේ අපේ ගෲප්ස් වල එනං එනකොට බෝඩ් මීටින්ග්ස් අරමේවට එනකොට වර්ල්ඩ් එකේම තියෙන ඒවා ලංකාවේ තියෙන ඒවා ඒ වගේ accounts මේ ඔක්කොම බලාගෙන ඉඳලා මට නම් දැන් එච්චර එහෙම ප්‍රශ්න ක්වෙස්චන් අහන්නත් අඩුයි. මම දැන් කරන්නේ වෙන වෙන අය වල්ලලා අහන එක තමයි කරන්නේ. මොකද අපි ගෲප් එක ඇතුලේ එනකොට ඔක්කොම ටික ප්‍රිපෙයාර් වෙලා එන්නේ. ඉතින් එනකොට ප්‍රසන්ටේෂන් එකේම ඒ කියන්න ඕන ටික කියනවා. මොකද ක්වෙස්චන් එකක් කරන්නේ නැතුව අපි හිතුවොත් අපිට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා ඒක 100% සක්සස් වෙයිද කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. Getting it right. Right timing, right people, right direction, and the right place for important factor to me, especially when starting a new projects. දැන් අපි ගමු right timing කියලා. මම පොඩි example එකක් දෙන්නම්. අපිට අද සිකුරාදා next Tuesday මොන හරි සලාඩ් එකක් කන්න ආසාවක් හැදෙනවා. next Tuesday. අද වැඩ කරන මිනිස්සුන්ට කිව්වොත් මහත්යර හරි නෝනට හරි next Tuesday දවල්ට සලාඩ් ටිකක් හදන්න කියලා සලාඩ් එයිද බත් එයිද? ෂුවර් මොකද වැඩ කරන මිනිස්සුන්ට කැපැසිටි එකක් නැහැ. ඒක මතක තියාගෙන ඉඳලා next Tuesday වලට සලාඩ් එක හදන්න. එහෙනම් අපි දැනගන්න ඕනේ එක්කෝ සඳුදා හවසට මේ සලාඩ් එක ගැන කතා කරන්න නැත්නම් අඟහරුවාදා උදේට මේක කියන්න.
මොකද ගෙදර ඉන්න සර්වන් කොලේක ලියාගෙන එයාට බෑ මේක කරන්න. ඉතින් එතකොට ටයිමින් කියන එක හරි ඉම්පෝර්ටන්ට් මොන හරි සක්සස් වෙන්න. සමහරක් අය කියන්නේ මං කිව්වා. නෑ මං කිව්වා කියලා හරියන්නේ නැහැ. වැඩේ වෙලා නැහැ. ඉතින් ඒක හින්දා ගොඩක් දුරට මේ ටයිමින් කියන එක දැන් මම නම් ඇත්තටම රාහු කාලේ කියන එක බිලීව් කරනවා. ඉතින් මම ඇත්තටම ඒකත් පොඩි කාලේ ඉඳලා මම නම් ඒ වගේ කිසි දෙයක් බිලීව් කරපු කෙනෙක් නෙවෙයි. මටම සිද්ධ වුණා ඒක බිලීව් කරන්න. මොකද මට මගේ යාළුවෙක් කිව්වා හරි හරි වක් කරන්න. හැබැයි කරලා ලියලා තියන්න. මම මේ වෙලාවේ මේ වැඩේ ස්ටාර්ට් කරා. ඒක සක්සස්ද නැද්ද? මම 1991 ඉඳලා 93 වෙනකන් ওই වගේ ලිව්වා. ලියලා බලනකොට 70ක් විතර සක්සස් නැහැ 30ක් විතර කරගන්නවා. ඉතින් මම බැලුවා මොකටද 70ක් විතර සක්සස් නැහැ තියෙනවා ওই වෙලාවේ කරන්න කියලා. මම ඒක 1993 ඉඳලම ඒ ටයිම් එක අවොයිඩ් කරන්න පටන් ගත්තා. එහෙම නැතුව මට ස්පෙෂල් මේකක් නැහැ මේක කියලා මම ඒ ටයිම් එකත් අයින් කරනවා. right people තමන් මොන හරි කරනකොට එතන හරි මිනිස්සු නැත්තම් දැන් මට එක්සැම්පල් දෙකක් විතර කියන්න පුළුවන් මගේ ලයිෆ් එකේ ෆේලියර්ස් වල හරි මිනිස්සු නැති කමින් ඒ දෙක වහන්න උන. හැබැයි මම දන්නවා බිස්නස් එක වැරදි නෑ. හරි මිනිස්සු නැතිකම තමයි ඒකට ප්‍රධාන හේතුව. හැබැයි ඉතින් දැන් වගේ සිටුේෂන් එකක සමහරක් වෙලාවට පොඩි බිස්නස් එකක් වගේ නම් මේක මිනිස්සු හොය ඉන්නත් පුළුවන් වහන්න ඩිසිෂන් එක ගන්නත් පුළුවන්. ඉතින් ඒක එච්චර කම්පැනි එකට එෆෙක්ට් වෙන්නේත් නැහැ. හැබැයි මම ඒත් හිතනවා සමහරක් වෙලාවට මේ වහන්න කියලා ඩිසිෂන් එක ගන්නකොට ඇයි මේ රයිට් පීපල් නැතුව වහන්නේ කියලා. මොකද බිස්නස් හොඳ නැති හින්දා නෙවෙයි. ඒ ඉන්න හෙඩ් හරි টপ 3-4 අයට මේක කරගන්න බැරි නම් සමහරක් වෙලාවට ව්‍යාපාර වහන්න වෙනවා. ඒක රයිට් පීපල්. right direction. දැන් අපි right direction and right location කියලා ගත්තොත් එහෙම මම දැකලා තියෙනවා ගොඩක් දුරට සමහරක් ව්‍යාපාර පටන් ගන්නවා වැරදි තැන. මොකද එහෙම කියන්න හේතුව දැන් අපි ඉන්ඩස්ට්‍රි එකක් වගේ දැන් අපි කියමුකෝ මම පස්සේ කියන්න යාපනය ගැනත්. හැබැයි දැන් යාපනයේ වගේ තියෙන ෆැක්ටරි එකක් ගැහුවොත් එහෙම ඒකේ ටෙම්පරේචර් එක එතනම 38ක් 40ක් විතර වෙනවා. ඉතින් තව 4ක් විතර වැඩි වුණාම 44ට විතර නගිනවා. ඒතර අපි වැරදි ලොකේෂන් එකක් චූස් කරොත් මම මේ නිකන් ටෙම්පරේචර් එක විතරක් කිව්වොත් මම අනිත් ඒවා ඩීටේල් කියන්න පුළුවන්. මම මේ කියන්නේ නිකන්. හැබැයි ඒ වගේ දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා even the factories මේ 23-22 degrees වගේ තියෙන තැන් වලට move වෙන world එකම. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් බැංගලෝර වගේ සිටි එකක් ඉන්දියාවේ ටෙම්පරේචර් එක 21ක් වගේ තියෙන්නේ. දැන් ගොඩක් යුරෝපියන් ජර්මන් කම්පනීස් move වෙනවා එතනට. මොකද රීසන් එක is a location and the same climate is good. employees ලට එච්චර කරදරයක් නැහැ. ඒ වගේ හින්දා. ඉතින් ඒ වගේ හින්දා ලොකේෂන් එකත් මේකේ හරි important. Setting high standard. My recipe for success is to raise the bar whenever I reach my goal, establishing the benchmark for the rest of the industry. අපි යම් කිසි තැනකට ආවට පස්සේ අපේ බායක අපිම උඩට ගෙනියන්නේ නැත්නම් අපි එක තැනම පල් වෙන්න වෙනවා. ඒක හින්දා මම හිතනවා අපි ඔක්කොම කම්පැනිස් වල අපි මේ බායක හැමතිස්සෙම රේස් කරනවා පුළුවන් තරම් උඩට. ඒකට හැබැයි ගෝල් එකක් දෙනවා, ස්ට්‍රැටජි එකක් දෙනවා. ඒ ඔක්කොම දීලා බායක කරාට පස්සේ අපි හිතනවා අපි හැමදාම ඒක අචීව් කරනවා. අපිට එහෙම මම හිතන්නේ අපේ ගෲප් එක ඇතුළේ නම් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මම හිතන්නේ දැන් මම ප්‍රසන්ටේෂන් එකේ දැක්කා 5% tax ගෙවනවා කියලා. ඒ වගේම තමයි chartered accountants ලාගෙනුත් 5% ඉන්නේ අපේ ගෲප් එකේ. 113ක් ඉන්නවා අපේ ගෲප් එකේ ඇතුලේ chartered accountants ලා. ඒ කියන්නේ 5%ක්. ඒකේ tax වලද chartered accountants ලාද එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ. හැමතැනම 5% ඉන්නවා. මම හිතන්නේ ට්‍රේනින් ගත්තොත් එහෙම 200 ගාණක් ඉන්නවා මේ ට්‍රේනිස්ලා මම හිතන්නේ ඒක 5% වලට වඩා වැඩි. ඉතින් ඒ හැමතැනම ඒවා මැච් වෙනවා. එක තැනක ටැක්ස් විතරක් ගෙවලා නැහැ. chartered accountants ලා ගත්තත් 5% ගෲප් එක ඇතුලේ ඉන්නවා. එතකොට දැන් අපි
ස්ටෑන්ඩඩ් කතා කරොත් මම ගොඩක් දුරට දැකලා තියෙන දෙයක් තමයි අපි මේ කන්ස්ට්‍රක්ෂන් එකක් හරි මොන හරි පර්චේසින් වලදී අර ස්ටෑන්ඩඩ් කියන එක ඉස්සෙල්ලාම අපි පර්චේස් කරනකොට බලන්නේ. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් සමහරක් තියෙනවා දැන් බ්‍රෑන්ඩඩ් බඩු කිව්වොත් කොහොම කරත් ඒගොල්ලෝ ඒ ස්ටෑන්ඩඩ් එක තියලා තමයි මේ ප්‍රොඩක්ෂන් එක කරන්නේ. ඒතර බ්‍රෑන්ඩඩ් බඩුවක් එක්ක තව එකක් කම්පෙයාර් කරනකොට සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා මේ පොඩි වැරද්දක් වගේ දකින්නේ. මොකද ඇකවුන්ටන්ට්ස්ලා හැමතිස්සෙම හිතන්නේ නෑ නෑ මේ දෙකෙන්ම එක වැඩේනේ වෙන්නේ කියලා නෑ. දැන් මම හොඳ එක්සැම්පල් එකක් ගන්න. රොසෙල් බාත්‍යා වගේ එකක් ගත්තොත් ඕන කොටේෂන් එකක් ගත්තොත් වැඩි. හැබැයි ඒ වැඩි ප්‍රමාණය ඒ ප්‍රොඩක්ට් එක ඇතුලේ එම්බෙඩ් කරලා තියෙන්නේ. මොකද එක්සැම්පල් එකක් ගත්තොත් ප්ලෂින් මෙකැනිසම් එකේ ඉඳලා සීට් කවර් එකේ ඉඳලා ඒකේ ග්ලේස් එකේ ඉඳලා ඒකේ ට්‍රැප් එක ග්ලේස් කරලා ඉතින් ඒතර 4000 rupees 5000 rupees එකක් අපි ඇඩිෂනල් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ බ්‍රෑන්ඩ් එකට. ඉතින් එතකොට දැන් කවුරු හරි කිව්වොත් නෑ බාත්රූම් ෆිටින්ග්ස් ගත්තොත් නෑ ටිකක් රොසෙල් එක පොඩ්ඩක් වැඩි කියලා නෑ වැඩි තමයි. හැබැයි සේම් ඒ ස්ටෑන්ඩඩ් එක තියාගන්න අපි ඒ ඉන්වෙස්ට්මන්ට් එක දාලා තියෙනවා. හැබැයි එතකොට දැන් ගොඩක් අය බලුවොත් නෑ ඒක 4000 rupees වැඩි. ඒක හින්දා ඒක නෙමෙයි මේක ගන්න කියලා මං හිතන්නේ ඒ ඩිසිෂන් එක හරි කියලා. එක්සැම්පල් TV බ්‍රෑන්ඩ්ස් නැතිව තියෙනවා. හැබැයි හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙන TV තියෙනවා. පොඩ්ඩක් වැඩි. හැබැයි අරගෙන බලන්න මොකද වෙන්නේ කියලා. අරක 10 years විතර කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. අරක 2-3 years යනකොට දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම එකකටම තමන් පර්චේසින් කරන එකයි තමන් ප්‍රොඩක්ෂන් කරන එකයි දෙකම මම හිතන්නේ ක්වොලිටි දේවල් වලට යන්න වෙයි. මොකද ඒ ඉම්පැක්ට් එක කම්පැනිගේ බොටම් ලයින් එකට ඉම්පැක්ට් එකක් නෙවෙයි. ප්‍රොඩක්ෂන් එකේ ඉම්පැක්ට් එකක් වුණොත් ඒක රිකවර් කරගන්න ඕනේ කස්ටමර්ගෙන්. මොකද අපි ඒ ක්වොලිටි එක ඇචීව් කළා. ඉතින් මම ඒ ස්ටෑන්ඩඩ් එක ගත්තොත් high standard කිව්වහම not only the goals even the quality. The prioritizing work is another aspect of my daily routine. I identify the most important tasks and work around those priorities. I focus on activities that drive the greatest results and ignore the rest. මගේ ලයිෆ් එක ගැන මට කියන්නලා තියෙන්නේ මම එතකොට සමහරක් දේවල් මට කරගන්න බෑ. හැබැයි මම ප්‍රයොරිටයිස් කරලා ඒ ලොකු ටික මම කරගෙන යනවා. ඉතින් ඒක හින්දා මම හැමතිස්සෙම මම ඇත්තටම කිව්වොත් ගොඩක් දුරට ෆ්‍රී එකේ ඉන්නේ. මොකද්ද ප්‍රයොරිටයිස් මොකද්ද සයිස් එක මේ ඔක්කොම බැලුවාම මම ඒකයි කියන්නේ টොප් ලෙවල් එකට ආවහම තමන් too busy නම් මම හිතන්නේ කොහේ හරි තැනක වැරද්දක් කරනවා ලයිෆ් එකේ. මොකද තමන්ගේ හැමතිස්සෙම පල්ලෙහා තමන්ට ඕන තරම් වැඩ කරගන්න පුළුවන් අය ඉන්නවා. තමන්ගේ තියෙන රෙස්පොන්සිබිලිටිස් ටික බෙදලා දෙන්න පුළුවන්. දැන් මට හොඳම එක්සැම්පල් එක තමයි මට BOI එකේ චෙයාමන් හැටියට බාරගත්තට පස්සේ මට ගවර්න්මන්ට් එකේ ඉන්න টොප්ම ගවර්න්මන්ට් සර්වන්ට් කෙනෙක් කෝල් කරලා කිව්වා ගවර්න්මන්ට් එකේ වැඩ කරන්නේ 500 rupees උනත් ගවර්න්මන්ට් money be careful. මම ටෙලිෆෝන් එක අරගෙන ආපු ගමම්ම කරේ තියෙන ඔක්කොම ටික පල්ලෙහාට බෙදලා දුන්නා මේක ඕගොල්ලෝ සයින් කරන්න කියලා. එතකොට මට මං හිතන්නේ BOI එකේ ඉන්නකොට දවසකට ડોකියුමන්ට් 2ක් 3ක් විතර තමයි අස්සම් කරන්නේ. ඒක හොඳට කියවලා බලලා අස්සම් කරනවා. ඉතින් එතකොට මම හිතන්නේ මම ගොඩක් අය දැකලා ඇති මම මගෙත් එක වැඩ කරන විදිය මගේ ළඟ කිසි ෆයිල් එකක් නැහැ මොනාක්වත් නැහැ. මොකද රෙස්පොන්සිබිලිටිස් ටික පල්ලෙහාට දීලා තියෙන්නේ. රෙස්පොන්සිබිලිටිස් දෙක දීලා පල්ලෙහාට තමන් අයිස් ගහනවා කියන එක නෙමෙයි කියන්නේ. තමන්ට ස්ට්‍රැටජි එකක් ප්ලෑන් කරන්න පුළුවන්. තමන්ට ඕන තරම් හිතන්න දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට පුළුවන් දේවල් තියෙනවා. දැන් මම මේ දැන් වෙනකොට ඔෆිස් කොම්ප්ලෙක්සස් ගැන පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගන්නවා. ඉතින් ඒකට A class building ලංකාවේ කීයක් තියෙනවද කියලා අහුවාම ඉතින් මම අහුවා A class කියන්නේ මොකද්ද? Raised floors 2.8 meter high ceiling, central air condition, low energy ඔක්කොම දැන් කියලා කිව්වහම ඉතින් මං කිව්වා World Trade Center එකයි HNB Tower එකයි විතරයි තියෙන්නේ. ඉතින් ආයෙ කොහොමද බිස්නස් දුවන්නේ? මං කිව්වා මොකද්ද බිස්නස් දුවන්නේ? එතකොට ඔෆිස් එකක කොස්ට් එක අනිත් අයට වැඩිනේ. මං කොනේ අපේ නම් අනිත් පැත්ත කියලා. ඒ කියන්නේ A class building එකක ඉන්නකොට ප්‍රයිස් එක වැඩි කියලා. ස්ක්වෙයාර් ෆූට් එකට රුපියල් 300යි.
something wrong. Hey, no, but normally is අනිත් එක තමයි expensive කියලා. ඉතින් මම හැවා ඒක කොහොමද? No, that different shape, house, පොඩි columns මේ ඔක්කොම තියෙනකොට දැන් ගිහලා හොඳට කැල්කියුලේට් කරලා බලන්න. තමන් කොච්චර ස්ක්වෙයාර් ෆූට් එකකට රෙන්ට් එකක් ගෙවනවද ඒක ඩිවයිඩ් කරන්න එම්ප්ලොයිස්ලා ගානේ. ෂුවර් එකටම ස්ක්වෙයාර් ෆූට් 100කට වඩා වැඩියෙන් ගිහිල්ලා ඇති. එක්කෙනෙකුට. තමන් ළඟ වෙනම සිකියුරිටි බිල් එකක් ගෙවලා උදේට දෙන්නයි හවසට දෙන්නයි වෙනම සිකියුරිටි බිලක් වෙනම ඇති. වෙනම ලයිට් බිල් ගෙවනම ඇති. මේ ඔක්කොම ගෙවුවාම එක්කෙනෙකුගේ ගාන අර A ක්ලාස් බිල්ඩින් එකක ඉන්නට වඩා වැඩි. ඒතර කොහොමද අපේ කට්ටිය දැන් චාර්ටඩ් ඇකවුන්ට්ස් වල ඔක්කොම ඉන්නවා දැන් කොස්ටිං හොඳට කරනවා ඔක්කොම කරනවා. මේක බලලා දිනවද නැහැ. හැබැයි මමත් මේ ළඟදී තමයි දැනගත්තේ ඒක. මම එච්චර දුරට අපිත් හිතන්න ගියේ නැහැ. දැන් හැමෝටම ගාන දන්නවනේ. වර්ගාඩි 100යි. වර්ගාඩි 100 නම් World Trade Center එක වගේ රුපියල් 300 නම් රුපියල් 30000යි එක ළමයෙකුට කොස්ට් වෙන්න පුළුවන්. ඉතින් සිකියුරිටිත් ඒකේ ඇතුලේ ඉන්බිල්ට්. එයාර් කන්ඩිෂන් එකේ චිල් වෝටර් ඉන්බිල්ට්. පොඩි ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එනවා. ඒතර රුපියල් 33000කින් විතර කව වෙනවා. දැන් ගිහලා හදලා බලන්න තමන්ගේ ආයතනේ එක එම්ප්ලොයි කෙනෙකුට ඉන්න ස්පේස් එකටයි ඉලෙක්ට්‍රිසිටි බිලුයි සිකියුරිටි බිලුයි දාලා බලන්න ඔය රුපියල් 33000ට වඩා වැඩියෙන් එනවද ෂුවර් එකට. මම පයිලට් ප්‍රොජෙක්ට් එකකට අපේ තැන් දෙක තුනකට කෝල් කරලා නම්බර්ස් ගත්තාම ඒක 350කට 400කට යනවා. sorry 35000ක් ලක්ෂ 40000ක් විතර වෙනවා. එතකොට දැන් අපි efficiency එක ගැන කතා කරනවා. දැන් ලංකාවේ බිල්ඩින් දෙකයි තියෙන්නේ A grade A class building. Be passionate. I love and enjoy the process. If I love what I do, I am more eager to learn and work became a success of enjoyment. තමන් කරන වැඩේ ආදරයෙන් කරොත් මං හිතන්නේ ඒක වැඩක් කියලා. මොකද තමන්ට පැවරලා තියෙන රාජකාරිය තමන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දෙන්න පුළුවන් අයට දීලා මොකද ඔය මෙතන ඉන්න මම හිතන්නේ ඔක්කොම උඩ ඉන්න අය චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කිව්වොත් තමන්ගේ පල්ලෙහා අඩු ගානේ 20ක් 25ක් හරි මිනිමම් ඉන්නවා ඇති. ඉතින් ඔක්කොම රෙස්පොන්සිබිලිටිස් ටික තමන්ට දෙන්න පුළුවන් ටික දීලා තමන් ඒ ෆෝමැට් ටික දීලා ඒ ළමයා ෆෝමැට් එක හදන එනකන් ඉන්න එපා. තමන් ඒ ෆෝමැට් එක දීලා මම හිතන්නේ පොඩක් රෙස් කළා තියෙන ස්ට්‍රෙස් ඇරලා ලස්සනට ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් හරි කරන්නේ නැහැ. මම සමහරක්ලාට දැකලා තියෙනවා පහින් පත්තේ ඔෆිස් එකේ ඉන්නවා. 7 විතර වෙනකන් ඉන්නවා. බෑ එහෙම අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ තියෙන වැඩ ටික බෙදලා ඔක්කොම දීලා දැම්මහම ඇයි තමන් කරන්න ඕනේ කියලා හෝල් කරන් ඉන්නේ. මට නම් එහෙම කිසිම ආසාවක් නැහැ. මගේ ළඟට එනකොට තමයි කේන්ති යන්නේ වැඩ ගන්න. ඉතින් ඒක හින්දා මම හිතන්නේ ගොඩක් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද තමන්ගේ ස්ට්‍රෙස් ලෙවල් එක කොහොමද මේකෙන් අඩු කරන්නේ? මොකද අපි කවුරු ගැන කතා කරත් වැඩක් නැහැ. තමන් සතුටෙන් ඉන්නේ නැත්තම්. අපි බොරුවට තමයි කියන්නේ ෆැමිලි එක සතුටෙන් ඉන්න ඕනේ, ආයතනයේ සතුටෙන් ඉන්න ඕනේ, රට සතුටෙන් ඉන්න ඕනේ කියලා. හැමෝගෙම කැමැත්ත තියෙන්නේ තමන් සතුටෙන් ඉන්න. එහෙනම් මේකේ මූලිකම දේ තමයි තමන් සතුටෙන් ඉන්නේ කොහොමද? ඉතින් ඇත්තටම මේක සයිකෝതെරපි වගේ මේක තෙරපි එකක්. මොකද අපි සමහරක් වෙලාවට අපේම ඊගෝ එකත් එක්ක අපිම එක ලෙවල් එකක් හදාගෙන අපි එන්වයරන්මන්ට් එකට ඒ ෂේප් එක රියැක්ට් කර ඉන්නවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට පුළුවන් අපේ ලයිෆ් එක හොඳට සතුටෙන් ඉන්න එන්වයරන්මන්ට් එකට හදාගන්න. ඉතින් මං හිතන්නේ ගොඩක් වෙනකොට මොකද කවුරුත් මං හිතන්නේ টপ අය වැඩ කරන්න ඕනි කියලා මම හිතනවා කියලා. මම වැඩ වැඩියෙන් කරනවා දැක්කොත් තමයි හිතන්නේ මගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද CEO කෙනෙක් වුණොත් ගෝල්ෆ් ගහලා අරවා ගහලා
එහෙම ඉන්න පුළුවන්. හැබැයි දැන් සමහරක් ගෲප් තියෙනවා ඒකේ කම්පැනි 120ක් තියෙනවා නම් එහෙම ඉන්න බෑ. දැන් හෙලිස් චාමනුත් ඉස්සරහා ඉන්නවා. හෙලිස් චාමනුත් තියෙන වැඩ ටිකත් එක්ක එහෙම ඉන්න බෑ. මොකද කම්පැනි 127ක් තියෙනවා. හැබැයි කම්පැනි 10ක් 15ක් තියෙනවා නම් අනිත් පැයට ඉන්න පුළුවන්. Mental and physical balance. I believe that mental health is as important as physical health. We look after the employees' mental well-being through the psychotherapy and counseling programs and train them well so they achieve a holistic balance. අපි ඇත්තටම මේක රියලයිස් කරේ අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා. දැන් අපි ඒ වගේ වැඩසටහන් සමහරක් කම්පැනිස් ඇතුලේ ක්‍රියාත්මක කරනවා. මොකද කරන්නේ අපි තීරුම් අරන් තියනවා අපෙත් එක්ක ඉන්න අයව සතුටින් හොලිස්ටික් බැලන්ස් එකක් එක්ක හිටියොත් අවුට්පුට් එක වැඩි, ස්ට්‍රෙස් අඩුයි, ඒගොල්ලෝ බිහේව් කරන විදිහ වෙනස්, කම්පැනි එක දිහා බලන විදිහ වෙනස්. ඉතින් මම හිතනවා ගොඩක් දුරට හැමෝම ලෝකෙම පුරුදු වෙලා තියෙනවා මේ පැත්ත. බට් අපිට අවුරුදු 2500ක විතර ඉතිහාසයක් තියෙනවා. හොලිස්ටික් බැලන්ස් උනත් තාම ස්කෑන් කරලා බලන්න පුළුවන් ලෙවල් එකකට ඇවිල්ලා නැහැ. මොකද කොටින්ම කියනවා නම් අදත් ලේටස්ට් iPhone එක ගත්තත් 1200 මිලි ඇම්පියර් විතර පවර් එකක් ගන්නවා. සම්පූර්ණ බොඩි එක වැඩ කරන්නේ 200 මිලි ඇම්පියර් වගේ. එතකොට 1200 ගන්නවා කියන්නේ තමන්ගේ බොඩි එක වගේ 6 time එනර්ජි එකක් ගන්නවා හෑන්ඩ් ෆෝන් එකක් වැඩ කරන්න. ඔය හෑන්ඩ් ෆෝන් එක කවදාද 20 මිලිවොට් වලට එන්නේ? එදාට ස්කෑනර්ස් තියෙයි මේ හොලිස්ටික් බැලන්ස් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් ස්කෑනර්ස්. මම දන්නේ නැහැ ඩේට් එක කවදාද කියලා. සමහරකට අවුරුදු 20ක් වෙන්න පුළුවන්, 25ක් වෙන්න පුළුවන්. කවදා හරි දවසක තමන්ගේ ළඟ තියෙන හෑන්ඩ් ෆෝන් එක 20 මිලිවොට්. ඒ කියන්නේ අපේ බොඩි එක වගේ at least 10% වගේ පවර් එකක් අවශ්‍ය වෙච්ච දාට හිතයි. එන එදාට ස්කෑනර්ස් අරව මේ ඔක්කොම තියෙයි තමන්ගේ හොලිස්ටික් බැලන්ස්, තමන්ට කොහොමද වේව්ස් පිට වෙන්නේ, මේ ඔක්කොම මෙෂර් කරන්න පුළුවන් ස්කෑනර්ස් එදාට හැදෙයි. එතකන් නම් හැදෙන්නේ නැහැ. මොකද ෆස්ට් ඉක්විප්මන්ට් එක හදන්න ඕනේ below the බොඩිට ගන්න පුළුවන් එනර්ජි වලට වඩා. ඉතින් මම බිලීව් කරනවා සමහරකට අවුරුදු 20ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්. ෆෝන් එක 20ට ආපු දාට මේ ඔක්කොම ටික අයිඩෙන්ටිෆයි වෙයි. එදාට ලංකාව වගේ රටකට ඔය හොලිස්ටික් තීවිච්ච දේවල් අපි කතා කරපුවා, අපි ඉගෙන ගත්ත ඒවා ඔක්කොම ප්‍රූව් කරන ලෙවල් එකට එන්න පුළුවන්. එතකන් නම් මම හිතන්නේ නැහැ එන්න පුළුවන් කියලා. Helping others. I reach out to those who are in need. I through the lives of many through my charity work. සමහරట్లాට දැනගන්න ඕන ඇති කොහොමද මම charity work කරන්නේ කියලා. මම ඇත්තටම කොච්චරක් මිනිසුන්ට උදව් කරන්න පුළුවන්ද කියලා නම්බර එකත් එක තමයි බලන්නේ. මම ඕනනම් කියන්නම් මම ආසම ඉස්සෙල්ල ප්‍රොජෙක්ට් එකයි දැන් කරගෙන යන ප්‍රොජෙක්ට් එකයි ප්‍රොජෙක්ට්ස් දෙකක්. අවුරුදු 17කට ඉස්සෙල්ලා මට ජෙනරල් හොස්පිටල් එකේ ડોක්ටර් සුනිල් පෙරරාව හම්බුණා. අවුරුදු 17කට ඉස්සෙල්ලා. හම්බෙලා කතා කරනකොට අපි කතා කරා ස්පයිනල් කෝඩ් ඔපරේෂන් වලට ඕගස්ට් මාසෙ වෙනකොට එයාගේ ක්වොන්ටිටි එක ඉවරයි. ඒකින්ද එළියෙන් හදා ගන්න පුළුවන්ද රුපියල් 12500ක් දීලා කියලා. 5ක්. මම ඒත් බැලුවා ස්ටෙනස් ස්ටිල් කෑලි 5ක් රුපියල් 12500කට ස්පයිනල් කෝඩ් ඔපරේට් කරන්න එළියෙන් හදලා ගෙන්න. මම ડોක්ටර්ත් එක්ක කතා කරා ડોක්ටර් මීට වඩා දෙයක් අපි මිනිසුන්ට කරන්න බැරිද? නෑ ලොකු දෙයක් තියෙනවා කරන්න. මේ මගේ සම්පූර්ණ වෝඩ් එකම ඩස්ට් එක තියෙනවා. මේකේ ඔපරේෂන් කරාට පස්සේ මිනිස්සු 500ක් අවුරුද්දට මැරෙනවා. මේ ඩස්ට් එක අයින් කරොත් මට මේක 250ට අඩු කරන්න පුළුවන් කියලා. අවුරුදු 17කට ඉස්සෙල්ලා 1999. මම ડોක්ටර් කිව්වා ડોක්ටර් මම අද වැඩ පටන් ගන්නම් මාස 3න් ඉවර කරලා දෙන්නම් මට එකම ගැරන්ටි එක ඕනේ මිනිස්සු 250යි ඊට පස්සේ මේකේ මැරෙන්න පුළුවන්. ડોක්ටර් කිව්වා ඔව්. මම මාස 3න් සම්පූර්ණ එයා කන්ඩිෂන් කරලා ටයිල් කරලා පේන්ට් කරලා තියෙන ඩස්ට් අරමේ ඔක්කොම නැති වෙන්න ජෙනරල් හොස්පිටල් එකේ සුනිල් පෙරරාගේ ડોක්ටර්ගේ වෝඩ් එක හැදුවා. මම ඔපරේෂන් ඕපනින් එකට ගියාම ડોක්ටර් මගෙන් ඇහුවා ඔයාට මොකද්ද මං කරන්න උදව් කියලා. මං කිව්වා ડોක්ටර් පොරොන්දු වෙච්ච එක තමයි උදව්ව කියලා. 250යි මරන්න පුළුවන්. තව 250ක් ඉතුරු කරන්න ඕනේ කියලා. පිළිගන්නේ ඊළඟ අවුරුද්දේ ડોක්ටර් මට නම්බර් එකත් එක්ක පෙන්නුවා මැරුණේ 275යි.
එතකොට මට ඒ 225ක් සේව් කරා කියලා සතුටට මම හිතනවා මගේ ඒක තමයි ලයිෆ් එකේ මම දැක්ක කියන්නේ මිනිස්සුන්ව බේරගෙන 225ක් අවුරුද්දකට බේර ගන්න පුළුවන් කියලා සල්ලි වලින් තේරුණේ දා. ඒතර මම දැන් කියන්නම් දැන් කරන එක. මගේ ළඟ දැන් ප්‍රොජෙක්ට්ස් දෙකක් යනවා. එකක් IBM Watson අපි ලංකාවට ගේන්න කතා කරගෙන යනවා. මොකටද ගේන්නේ? කැන්සර් පේෂන්ට්ස් ලාට සෙකන්ඩ් ඔපිනියන් එක ෆ්‍රී දෙන්න. ලෝකේ ඇමරිකාව වගේ රටවල් චාර්ජ් කරලා මේක කරන්නේ. ඩොක්ටර්ස්ලාට අමතරව සෙකන්ඩ් ඔපිනියන් එකක් දෙනවා කම්පියුටර් එකෙන් තියෙන ඩේටා ටික දාලා. දැන් තායිලන්ත වල වගේ සමහරක් ප්‍රයිවට් හොස්පිටල් පටන් ගන්න තියෙනවා. හැබැයි ලෝකේ කවුරුත් මේක සෙකන්ඩ් ඔපිනියන් එක ෆ්‍රී දෙන්න එක්ස්පෙන්සිව්. හැබැයි ඇයි එක්ස්පෙන්සිව් වෙලා තියෙන්නේ? තමන්ගේ හොස්පිටල් එකට විතරයි මේ සිස්ටම් එක තියාගෙන ඉන්නේ. ඉතින් එතකොට එක්ස්පෙන්සිව්. හැබැයි අපි වගේ ගෲප් එකක් ගෙනහල්ලා මේකේ සෙකන්ඩ් ඔපිනියන් එක ඔක්කොම කැන්සර් වල ට්‍රීට් කරන ඩොක්ටර්ස්ලාට දුන්නොත් මම හිතන්නේ මට අපේ තියෙන ගෲප් එකේ හැටියට අපිට ඒක ෆ්‍රී දෙන්න පුළුවන්. ඉතින් එක ප්‍රොජෙක්ට් එකක් ඒක මම දැන් කතා කරගෙන ඔක්කොම ඒක කරගෙන යනවා. දෙවෙනි එක අපි හදාගෙන යනවා ලයිව් මෙඩිකල් ඩොක්ටර්. දැන් ඇත්තටම සම්පත් බැංකුවේ ළමයි 800කට වැඩ කරනවා. පයිලට් ප්‍රොජෙක්ට් එක ස්ටුඩියෝ ටයිප් ඩොක්ටර් ස්ටුඩියෝ එකේ ඉන්නවා. කෝල් එක බුක් කරන්න පුළුවන් 6 to 8 minutes. එතකොට තමන්ගේ තියෙන පර්සනල් හෙල්ත් කෙයාර් ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ඒ බුක් කරපු ටයිම් එකට ෆෝන් එකකින් ඇවිල්ලා කතා කරලා ලයිව් කතා කරලා කරන්න පුළුවන්. ඒකේ තව ඩෙවලොප්මන්ට් පාර්ට්ස් තියෙනවා. මෙඩිසින් දෙන්නේ කොහොමද, මේක දෙන්නේ කොහොමද කියලා. අපි ෆයිනලි ඒකත් ඩෙවලොප් කරලා ඉවර වෙලා ආණ්ඩුවට ඩොනේට් කරනවා. එතකොට ඒක තමයි චැරිටි අතින් ගත්තොත්. මොකද අපි මොන හරි දෙයක් සමාජයට දෙන්න ඕනේ. එතකොට මම හිතන්නේ මගේ ප්‍රසන්ටේෂන් එකේ මම ගැන කියන ටික ඉවරයි. මොකද මේ විදිහට දැන් ඔකේ තියෙන විදිහට ටික ටික් කරලා බලන්න තමන් කොහොමද කියලා. අර කිව්වා වගේ ඔය කොලේ ගෙදර ගිහලා තියාගන්න. තමන් අන්හැපි නම් විතරක් මම මේකෙන් ෆලෝ කරන්නේ නැත්තේ මොනවද කියලා බලන්න. එතකොට මම ඊට පස්සේ කිව්වා ෆැමිලි එක සතුටෙන් තියන්නේ කොහොමද? එතකොට ෆැමිලි එක සතුටෙන් තියන්නේ කියලා ගත්තාම මුලින්ම ළමයි ගැන එනවා. එතකොට ළමයි ගැන කතා කරාම සමහරක් මම දන්නවා දෙමාපිය ගොඩාක්ම এডুকেෂන් එකට තමයි දුක් වෙන්නේ. මොකද අපේ බබාට ගණන් බෑ, අපේ බබාට සයන්ස් බෑ, අපේ බබාට මේක බෑ, මේක බෑ. එතකොට මම සමහරක් අම්මලාගෙන් අහනවා මොන ගණන්ද බැරි කියලා. නෑ යාර දන්නේ නෑ. මොකද ගණන් කිව්වම එක එක જાති ගණන් තියෙනවා ළමයි ඉගෙන ගන්න. ඒතර ඒක ફોකස් කරලා මොන જાතියකද බැරිද කියලා ඒකට ફોකස් කරලා ඉගෙනුවාම ඒ ළමයා එතනින් කොට එනවා. සයන්ස් බෑ කිව්වම සේම්. මොකද සමහරක් වෙලාවට ළමයා සනීප නැතුව හරි මොනවා හරි වෙලා ඉස්කෝලේ ගියේ නැතුනහම ඒ ළමයා ඒ කැලේ මිස් වෙනවා. මිස් වුණෙන් පස්සේ ඒ ළමයාට ඒක දන්නේ නැහැ. එතනින් පස්සේ ඒ ළමයා ඒක කනට ගන්නෑ. ඉතින් ගත්තේ නැතුනහම මේ এডুকেෂන් කියන එකේ ගොඩක්ම දුරට තියෙන්නේ හරියට ළමයාට කියන පාඩම් කරන්න. මොනවා පාඩම් කරන්නද? ළමයාට දෙමව්පියෙකුට කියන්න පුළුවන් නම් මෙන්න මේ ඒරියා එක තමයි ඔයාගේ වීක් පොයින්ට් ටික මෙන්න මේ ටික පාඩම් කරන්න කියලා මං හිතන්නේ ළමයාට ගොඩක් පාඩම් කරන්න දෙයක්වත් නැහැ. මොකද ෆැමිලි එකක් කිව්වහම අපි තමන් සතුටෙන් ඉන්න ඕනේ, වයිෆ් හරි හස්බන්ඩ් හරි සතුටෙන් ඉන්න ඕනේ, ළමයි සතුටෙන් ඉන්න ඕනේ. මේ ටික ඔක්කොම හරිනම් තමයි තමන් ආයතනයට ආවහම ආයතනයේ සතුටෙන් ඉන්න පුළුවන් කොහොමද කියලා කතා කරන්නේ. හැබැයි මේ එකක්වත් අපි කතා නොකර රට ගැන කතා කරනවා රට සතුටෙන් තියන්න පුළුවන් කොහොමද කියලා. කොහොමද රටක් සතුටෙන් තියන්නේ? තමන්ගේ ෆැමිලි එක තමයි ඉස්සෙල්ලම සතුටෙන් තියන්නේ. තමන් සතුට වෙන්න ඕනේ, ෆැමිලි එක සතුට වෙන්න ඕනේ, ආයතනයේ සතුට වෙන්න ඕනේ. එතනින් පස්සේ තමයි රටක් සතුටෙන් තියන්න පුළුවන්. මේ ටික තමන්ගේ අතේ තියෙන ටික කරගන්න නැතුව අපි අනුත් ඒව බල අනිත් ඒවා සතුටු නැහැ කීක ඉන්නවා. ඉතින් මං හිතන්නේ දැන් এডুকেෂන් එක පැත්තෙන් ගත්තොත් ඒ වගේ. දැන් ගෙදර වුණත් ෆ්‍රයිඩේ සැටර්ඩේ වගේ හරි සැටර්ඩේ සන්ඩේ හරි Tamanට ටයිම් එක ඇලොකේට් කරලා ගෙදරට දැම්මේ නැත්තම් දැන් සමහරක් මම දැන් කියවනේ දැන් මම ගත්තත් මම වැඩ කරන්නේ නැහැ සැටර්ඩේ සන්ඩේ. හැබැයි ඕක අර 80-20 සමහරක් ඉම්පෝර්ටන්ට්ම නම් ප්‍රයොරිටයිස් කරන්නම වෙලා නම් ඒක රූල් එකක් කරන් ඉන්නත් බෑ.
ඉතින් දවස් අපි ගත්තොත් වීකෙන්ඩ් ගත්තොත් 52යි තියෙන්නේ. 50යි කියන්නකෝ. ඒතර 80-20 රූල්ස් දැම්මොත් තමන්ට 10ක් තියෙනවා. ඉතින් ওই 10 පොඩ්ඩක් මොන හරි ආයතනය වෙනුවෙන් හරි මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගේ කරන්න ඕනේ. හැබැයි අපි ෆික්ස් සමහරක් අය ඉන්නෝ ෆික්ස් මයින් එක. මොකටද? මම සැටර්ඩේ සන්ඩේ වැඩ කරන්නෙම නැහැ. ඒ එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ තමන්ගේ අන්හැපිනස් එකට ඒක ඔක්කොම වැඩ කරනවා අන්තිමට. මේ ඔක්කොම සතුටු වෙන්න පුළුවන්. මොකද තමන් වගේ ලොකු අය සැටර්ඩේ සන්ඩේ කියලාම අවශ්‍යතාවයක් නැහැ නේ. අනිත් දවස්වල වුණත් ෆ්‍රී එකේ ඉඳලා ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකක්වත් කරන්නේ නැතුව තමන් ෆික්ස් මම අර කිව්වේ තමන්ගේ ෆික්ස් ඊගෝ එකක තමන්ගේ එක ෂේප් එකක ඉන්න try කරනවා. හැබැයි ඒක uncomfortable. ඉතින් මම හිතන්නේ ඒක පොඩ්ඩක් අයින් කරගන්න වෙයි. ඉතින් මම හිතනවා යම් කිසි තා දුරට මගේ මොන හරි දෙයක් ගෙදර ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවා කියලා.